නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ සම්බුදු සිත කාසිරිය උතුම් සදහම් සාකච්ඡාව අද දවසේත් ඔබට සමීප කරමින් අපි තාම දයාවෙන් ඔබ මුණ ගැහෙනවා. ඉතින් සසරේ పూర్ව පින නිසාම සම්බුද්ධ ශාසනය ආයාද කරගත් ජාතිය පිනැති හැමදෙනාම ඊටාම දයාවෙන් අපි ඒක නාස කරගන්නවා. ගුරු දෙවිඳුන් වන්දනමාන කරගනිමු. ඒ සමගම අපට අනුකම්පාවෙන්ම අදත් මේ උතුම් සදහම් සාකච්ඡාව පිණිස වැඩමවන්නට යෙදුන ගරුතර මහා සංඝරුවන අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙපා නැමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඉතින් අද අප හැමදෙනා වෙනුවෙන් සදැහැති දායකත්වයේ දරන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පදිංචි පින්වත් අනුර කවිරත්න මහත්මයා, සමුද්‍රා කවිරත්න මහත්මිය, තිලෝමි සහ ඉසිකා යන පින්වන්ත දියණිවරුන් ඇතුළු ඒ පවුලේ පිනැති හැමදෙනා සදැහැති දායකත්වයේ දරනවා. හැමදෙනාම සිහිපත් කොටගෙන කැටුව පිනැති ඔබ හැමදෙනාමත් කැටුව ගරුතර මහා සංඝරත්නයේ පාමුල අපගේ භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මයේ ශ්‍රවණය කරන්න අවකාශ හදාගන්නම්. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. සම්බුදු සිත කාසිරිය උතුම් සදහම් සාකච්ඡාව ආරම්භ කරන්න අදත් කාලය උදා වුණා ස්වාමීනි. අපට අනුකම්පාවෙන් අප සියලු දෙනා උදෙසා අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට අනුශාසනාවන් වැටහේවා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය, චිරජීවනයේ තුනුරුණේ අනන්ත ආශිර්වාදයේ දිව්‍යංග දෙහිමි රැකගෙන සැලසේවා. අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා, එහෙමයි ස්වාමී. අපි කතා කරමින් හිටියේ බුදුරජාණන් වහන්සේගේ දසබල ඥානයක් වන කුමද්ද අතීත අනාගත පච්චුප්පන්නානං කම්ම සමාදානානං ධානසෝ හේතුසෝ විපාකං යථා භූතං පජානාති. එහෙමයි. තථාගතයන් වහන්සේට හැකියාවක් තියෙනවා අතීතයේ යම් කෙනෙක් කයින් යම් කර්මයක නිරත වෙලා හිටියනම්, කර්මයක් රැස් කළා නම්, වචනින් යම් කර්මයක් රැස් කළා නම්, මනසින් යම් කර්මයක් රැස් කළා නම්, ඒ රැස් කරපු කර්මය කොහෙදද විඳවන්නේ? මේ නමින් මේ ප්‍රදේශයේ මේ අයුරින් ඉඳගෙන මේ අයුරින් රැස් කළා අසවල් තැනදී අසවල් විදියට ඉපදිලා අසවල් විදියට මේක විඳවනවා කියලා. එහෙමයි ස්වාමී. තථාගතයන් වහන්සේට වර්තමානයේ යම් කෙනෙක් යම් කර්මයක සමාදම් වෙලා හිටියත් ඒ කෙනාට කියන්න පුළුවන් අසවල් තැන තමයි මේක විඳින්නේ කියලා. එහෙමයි ස්වාමීනි. අර සුමන කියන මල්කාරයා එතකොට බුදුරජාණන් වහන්සේ කාලෙදී දවසක් එතකොට මේ රජමාලිගාවට මල් අරගෙන යන කෙනා මේ. එතකොට හරි පුදුමයි මෙතුමා මේ අරගෙන යන මල් ටික භාග්‍යතුන් වහන්සේ නොදකලා වෙනද කල්පනා කරනවා දැන් වෙනද භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙනවා මට පූජා කරන්න දෙයක් නැහැ. අද සර්වඥයන් වහන්සේ මුණ ගැහෙනවා මට පූජා කරන්න දෙයක් තියෙනවා. කල්පනා වුණා දැන් රාජ උදහසට ලක් වෙයිද දන්නෙත් නැහැ. මල් ටික අරගෙන නොගියොත් ජීවිතයේ පරදුවට තියලා මල් පූජා කරයි. එහෙමයි ස්වාමී. හරි ආශ්චර්යයි. ඒ ජීවිතේ පරදුවට තියුවා. එහෙමයි. කමන්නේ. මම මගේ ජීවිතේ නැති වුණක් කමන්නේ. මම භාග්‍යතුන් වහන්සේට මේ මල් ටික පූජා කරන්නේ. කවුද මේ ලෝකෙ එහෙම දැන් මේ මල් පූජා කරන්නේ? එහෙමයි. දී පරදුවට තියලා. එහෙමයි. හරි ආශ්චර්යයි. එතකොට භාග්‍යතුන් වහන්සේට මේක මල් අර මෙයාගේ මහා ශ්‍රද්ධාවන්ත සිත නිසා හරි ආශ්චර්යයක් වුණා. අර මල් ටික මෙහිම භාග්‍යතුන් වහන්සේගේ සිරස මතට විසි කරනකොට
එහෙමයි ස්වාමීනි. හරි මල් වියනක් විදියට සකස් වුණා. එහෙමයි. මෙයාගේ අර මහා අර පොණු ශ්‍රද්ධාවයි ජීවිත පරිදුවට ඇති කරගත්තු එකක් නේ ඒතකොට. එහෙමයි ස්වාමීනි. හරි පුදුමයි මෙයා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ කර්ම විපාකي දැක්කා. අනාගතේ වටංශක නමින් පස්සේ බුදු කෙනෙක් කෙනා. එහෙමයි. ඒක නේද? එහෙයි. වටංශක නමින්. එහෙමයි ස්වාමීනි. මේ මොහොතේ දකින්නේ. දැන් බලන්න අපේ බෝසතාණන් වහන්සේ එදා දීපංකර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සිරිපා අභියස අර මේ මඩ වගුරේ වැතිරෙමින් තමන්ගේ ශරීරයේ පාවඩයක්සේ මඩවලේ අතුරා සර්වඥයන් වහන්සේටත් දීපංකර සර්වඥයන් වහන්සේටත් ඒ රහතන් වහන්සේට පිරිවරාගෙන මහෝත්තමයන් වහන්සේට තමන්ගේ සිරුර මතින් මඩ නොගෑවි වඩින්න තමන්ගේ සිරුර පාවඩයක් කළා. එහෙමයි සර්. ඉතින් පුණ්‍ය විපාකෙ කෙසේද? එතකොට ඒ කාලේ විදියට ඒ තපස්කම් කරලා පුරුදු කරලා ඒ ලබාපු ඒ පුණ්‍ය ශක්තියත් සසරේ පුණ්‍ය ශක්තියයි ඊළඟට ඒ වෙලාවේදී මේ තමන්ගේ ශරීරයේ දීපංකර සම්බුදුරජාණන් වහන්සේට මඩගුඩේ වැතිරී පාවඩයක් කළ උදාර පුණ්‍ය සම්පත්තිය එකතු වෙනකොට එහෙමයි. එතකොට දීපංකර බුදුරජාණන් වහන්සේගේ මේ සම්බුදු ඥාණයට පේනවා අසවල් කාල සීමාව තුල ඒ කාලේ වෙනකොට කොච්චර දීර්ඝායුෂ කාලයක්ද එතකොට. එහෙමයි ස්වාමීනි. නමුත් මේ මීට අසංකීය කල්ප ගානකට පස්සේ උක්කාක රාජ වංශය ඉපදිලා ගෞතම නමින් සම්මා සම්බුදු වෙනවා කියන දේ දකිනවා. එහෙමයි ස්වාමීනි. එහෙමයි තියෙන්නේ. එහෙයි. ඉතින් බලන්න එච්චර අසිරිමත් මහා ඥානයක් පිරිපුන් ඥානයක් දෙව් මිනිස් ලෝකයාට සුවය සැපත සදන ඥානයක් ඒක. එහෙමයි ස්වාමීනි. දෙව් මිනිස් ලෝකයාගේ ජීවිත මේ ඥානපතෙන් බණ අහනකොට අහන සත්පුරුෂ ජනී ජනයාගේ සිත් සතන් මේ කම්පිත වෙලා යනවනේ මේ අකුසල කර්ම ඉදිරියේ. එහෙමයි ස්වාමීනි. මම කියන්නේ සත්පුරුෂ ජනී ජනයාගේ. ඊළඟට මේක පින ගැන අහනකොට කුසලයේ ගැන අහනකොට සත්පුරුෂ ජනී ජනයාට කුමක්ද වෙන්නේ? කුසල් කරන්න පින් කරන්න හිත නැමෙනවනේ. එහෙමයි. බාහනතොට ඒ දසබල ඥානෙ නොතිබුණා නම් එහෙමයි. මෙවන් සිහනදක් මිතුවක්කල් ලෝකේ පවතින විදියට පතුරවන්න බෑනේ. එහෙමයි ස්වාමීනි. ඒක නිපුදුම ආශ්චර්යදී. ස්වාමීනි දැන් ඒකාන්තයෙන් පරිපූර්ණ කොටම සම්බුද්ධ ශාසනය පනවනවා තථාගතයන්. පරිපූර්ණ කොටම සම්බුද්ධ ශාසනය පිහිටවන්න පනවන්න එහෙමයි. පවත්වන්නට අනසක පතුරවන්නට සත්‍යයෙන්. එහෙමයි ස්වාමීනි. සත්‍යයෙන් අසත්‍යයෙන් නෙමෙයි. සත්‍යයෙන් සහ ධර්මයෙන්. ඒතකොට මේ සත්‍යයත් අර දෙව් මිනිස් ලෝකේ අපි ඊඩාවටපත් කරමින් නෙමෙයි. එහෙමයි ස්වාමීනි. ඒතකොට සත්‍යයෙන් ධර්මයේ පිහිට. සිත් සතන් සනහා දෙව් මිනිස් ලෝකයා සසර කතරින් ඉතිර කරනවා පිරිසක්. එහෙමයි. තව පිරිසකගේ භව බන්ධන සිඳෙන ඒකාන්තයෙන් සසර දුක් ක්ෂය කරන චිත්ත සංතාන උපදවන්න විදියට දහම්සක ප්‍රවර්තන තව පිරිසකට අල්පහරි සුගති සම්පතක් විඳින්නට යම් බුද්ධ ශාසනයක ප්‍රතිඵල ලබන්න පුළුවන් වෙන විදිය අඩු ගානේ. හරි ආශ්චර්යයි නේ. එහෙමයි. ඒවත් එක්කනේ මේ බෝරජානන් වහන්සේලා පිහිටවන්නේ ඒ නිසානේ. ඊළඟට ධාතුන් වහන්සේලා පිහිටවන්නේ ඒ නිසානේ මිනිස්යන්ට පින් පුරාගෙන අඩු ගානේ තව බුද්ධ ශාසනයකද හරි එකතු වෙන්න පුළුවන් මානසිකත්වයක් ඇති කරන්නේ. එහෙමයි. දැන් මේ ජීවිතේ අපි කිසි කෙනෙකුට කිසි දෙයක් කරගන්න බෑ. යාට පුළුවන්කම තියෙන්නේ මේ සමහරලාට භාග්‍යතුන් වහන්සේ කරන බෝධිය වඳින එක. සම්බුද්ධත්ව සිහි කරගෙන. අනේ මේ මහෞත්මයන් වහන්සේ දෙව් මිනිස් ලෝකයා සසර දුකින් මේ ඊතර කරන මහා උත්තමයෙක්ලු. ඒ උත්තමයන් වහන්සේ සම්බුදු බවට පත් වුණේ අනේ මේ බෝරජානන් වහන්සේ වෙන්නේ නේද? දෙව් මිනිස් ලෝකයා සසර දුකින් ඊතර කළ මහෞත්මයෙක්ගේ ධාතුන් වහන්සේලා නේද මේ සෑයි වැඩ සිටින්නේ කියලා වන්දනාමාන කරමින්. එහෙමයි. ඒතර දෙව් මිනිස් ලෝකයා සසර දුකින් ඊතර කරවන ශ්‍රී නාමයට වැඳ වැඳ ඉන්නවා. සමහර විට ඔහුට සසරේ අරහත් සම්බුදු කෙනෙක් මුණ ගස්සන්න ඒ පින සමහර විට අනුග්‍රහ කරන්න පුළුවන් කෙනෙක්. එහෙමයි ස්වාමීනි. හරි පුදුමයි. ඒක කොතරම් දීර්ඝ කාලයක් බලනවද නේද? එහෙමයි.
හරි ආශ්චර්යයි. සුළු හරි පිනක් කරගන්නවද යම් කෙනෙක් ඒකට අනුග්‍රහයක් කරනවා තථාගතයන් වහන්සේ. ඉතින් එවන් උදාර ඥානයක් ඉස්මතු කරවන තවත් තැනක් තමයි අද අපි මේ දේශනාවෙන් කතා කරවන්නේ. එතකොට මේ දේශනාවේ නම ඔබ බොහෝ දිනක් අහලා තියෙනවා මේ චූලකාම විභංග සූත්‍රය. එහෙමයි ස්වාමීනි. එතකොට ඒ දවස්වල අපගේ සියල්ල දන්නා සියල්ල දකින බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සවැත් නුවර ජේතවනය නම් වූ අනීපිඬු සිටුතුමාගේ ආරාමේ. එදා මේ තෝදෙය්‍ය බමුණාගේ පුත්‍රයා වූ සුබනන් තරුණයා භාග්‍යතුන් වහන්සේ වෙත වැඩියා. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේම සතුටු වුණා. සතුටු වෙලා පිරිසුදු කතා බහේදීලා කත්පසක වාඩි වුණා. දැන් මේ තෝදෙය්යට මේ බමුණන්ගේ පුත්‍රයා වන මේ සුබට මෙයාට මේ ලස්සන කල්පනාවක් ඇති වුණා. නිකන් ඉන්නකොට මේ මනුලව දිහා බලද්දි පේනව සමහර මිනිස්සුන්ගේ හීන ප්‍රනීත බව. එහෙමයි ස්වාමීනි. උසස් ගති පේනවා, ලාමක ගති පේනවා. උසස් ගති පේනවා, පහත් ගති පේනවා. ඒතර මොනවද? සමහර අය උසස් ලාමක ස්වභාවයන්ද උතුම් ස්වභාවයන් දකින්න ලැබෙන එකට හේතුව කුමක්ද, ප්‍රත්‍ය කුමක්ද කියලා කල්පනා වුණා. එහෙමයි. දැන් අද නම් ਉਹ කල්පනා ඔලුවට ආපු ගමන් ඥාන වෙනස කිව්වක මං ඉවරයිනේ මිනිස්සු. එහෙයි ස්වාමීනි. එහෙම නේද? එහෙමයි. බලන්න එතකොට ඒ එතනින් ඉවරයි ඊට පස්සේ. ඥාන වෙනස. ඥානිත් වෙනස් වුණේ මොකද්ද කියලා තැනට යන්නේ. එහෙමයි. එතකොට මේ කල්පනා වුණා මේ අල්පායුෂ ඇති මිනිස්සුયો දකින්න ලැබෙනවා. කෝණකෝ බෝ ගෞතම මේ ඊට මෙයත් ගිහිලා මේ බුදුරජාණන් වහන්සේ ගාවට දැන් මේ අරගෙන යනවා. ඉස්සෙල්ලා මෙයාට කල්පනාව ඇති වෙනවා කුමක්ද මේ දිගාසිරි ලබන්න හේතු, අල්පායුෂ ලබන්න හේතු, බොහෝ ආබාධ ඇති වෙන්න හේතු, අල්පාබාධ ඇති වෙන්න හේතු, විරූපී වෙන්න හේතුව, ලස්සන වෙන්න හේතුව, මහේශාක්‍ය වෙන්න හේතුව, අල්පේශාක්‍ය වෙන්න හේතුව, අල්ප භෝගී වෙන්න හේතුව, එහෙමයි. මහා ධන සම්පත් ලබන්න හේතුව, හීන කුලයේ උපදින්න මේ උසස් කුලවල උපදින්න හේතුව මොකද්ද? ඒ වගේම සමහර කට්ටිය හොඳ නරක තේරුම් ගන්න හරිය දක්ෂයි ප්‍රඥාවන්ත හේතුව හේතුව මොකද? සමහර අයට හොඳ නරක කොච්චර කියලා දුන්නත් හිත පිහිටන්නේ දුෂ්ප්‍රඥ වෙන්න හේතුව මොකද්ද කියලා දැන් මේ ලාමක මේ උසස් ස්වභාවයන් පිළිබඳව දැන් මෙතුමා කල්පනා කර කර ඉන්නවා. එහෙමයි ස්වාමීනි. කල්පනා කර කර ඉන්නකොට මෙතුමට මතක් වුණේ භාග්‍යතුන් වහන්සේ. මේ භාග්‍යතුන් වහන්සේ මතක් වෙන්න හේතුවක් තියෙනවා. එහෙමයි. දැන් මොකද ඒ කාලේ නෝට ගොඩක් අය හිටියනේ හොයාගෙන යන කට්ටිය. ඒකට හේතුව තමයි මේ සුබගේ තාත්තා තෝදෙය්‍ය බමුණා. මේ තෝදෙය්‍ය බමුණා මිය පරලෝ ගියා. ඉතින් මිය පරලෝ ගිහිල්ලා කාලයක් ඉන්නකොට දවසක් තථාගතයන් වහන්සේ මේ ගෙදර ඉස්සරහින් වඩිනවා පිණ්ඩපාතේ. එහෙමයි. ගෙදර බලු කුක්කෙක් හිටියා. මේ බලු කුක්ක බුරනවා. බුරනකොට බුදුරජාණන් වහන්සේ ඇහුවා මේ තෝදෙය්‍ය ඔබ ජීවත් වෙලා ඉන්න කලිනුත් මට බැන්නා. නින්දා අපහාස කළා. දැන් ඔබ මැරිලත් මේ මට බුරනවද කියලා ඇහුවා. එහෙමයි ස්වාමීනි. ඕක ඇහුණා සුබට. සුබ කල්පනා කළා මගේ තාත්තගේ නම කියනවා බලු කුක්කට. සුබ ගිහින් කිව්වා ශ්‍රමණ ගෞතමයෝ මගේ තාත්තගේ නමින් අමුතන්න එපා කොහොම බල්ලට. ඇයි කියලා ඇහුවා. මගේ තාත්තා කියන්නේ කොච්චර වංශවත් කුලවත් ධනවත් කෙනෙක්ද කියලා ඇහුවා. හරිද මේ වංශවත් කුලවත් ධනවත් තාත්තා තමයි කො දැන් ඔය ඉන්නේ. එහෙමයි. පිළිගත්තේ නෑ. ඊට පස්සේ කොහොමද ඔප්පු කරන්නේ කියලා ඇහුවා. දැන් අද නම් ඉතින් ඔප්පු කරන්නේ ඊට පස්සේ මේ ඥාන පරීක්ෂණ කියයි DNA පරීක්ෂණ කියයි නේද? එහෙමයි ස්වාමීනි. විද්‍යාවට අනුව විවිධ මොන හරි පටලවා ගන්න ඕනේ. එහෙමයි. ඒක බුදුරජාණන් දේශනා කළා මේ නෑ සුබ මේ මොකට වැඩක් කරන්න පුළුවන්. ඔබේ තාත්තා පාවිච්චි කරපු දැන් නැති දේවල් මොනවා හරි තියෙනවද කියලා ඇහුවා. තියෙනවකෝ ස්වාමීනි. රන් මිල් බෙඩි සංගල නැහැ කෝ තාත්තගේ. එහෙමයි. තාත්තා පාවිච්චි කරා කෝ රන් තැටියක් බත් කාපු එක නෑ කිව්වා. රන් මොකක් හරි කිනිස්සක් පාවිච්චි කළා කෝ ඒව නෑ කිව්වා. එහෙනම් මෙහෙම කරන්න කිව්වා. මේ තාත්තා මොනවද කන්න ආසම කිව්වා. මොනවා හරි කිරිබත් හරි මොනවා හරි කන්න ආසයි.
එහෙමයි. ඊට පස්සේ හරි එහෙනම් මේ මේ හොඳ කිරිබතක් ප්‍රණීත කිරිබතක් වෙලා මේ සුනකයට කන්න දෙන්නකෝ හොඳට. එහෙමයි. ආස දෙන්නේ එතකොට. එහෙයි ස්වාමීනි. ඊට පස්සේ මෙයා හදලා දුන්නා. ඉස්මෘත් වෙනකම්ම කෑවා. කෑවට පස්සේ මීන් තාලේ මෙයා පැත්තකට වැටලා බුදිනකොට ගිහින් හොඳට ඔළුවත් ගාලා අහනකො තාත්ති කෝ රන්මිරි වැඩි සංගල. කෝ අර රත්තරන් තැටිය. මෙහත් මේ වැඩේ කළා. එහෙමයි. ඊට පස්සේ මෙන්න ගිහිල්ලා පොළොව පහුරු ගන්නවා තැනක බලනකොට මේන් හම්බුණා රන්මිරි වැඩි සංගල. ආණ්ඩිතකට එදා පැහැදුනා බුදුරජාණන් වහන්සේට. මේකයි මෙයාගේ දැන් මේ හිතේ ඇතිවෙච්ච සිතිවිල්ලට සර්වඥයන් වහන්සේ මතක් වුණා දැන්. එහෙමයි ස්වාමීනි. මතක් වෙලා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ හොයාගෙන ගියා. ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා කෝනකෝ බෝ ගෝතම කෝ හේතු කෝ පච්චයෝ යේන මනුස්සානයේ සතම් මනුස්ස භූතානං දිස්සanti හීනප්පනීතා දිස්සanti බෝ ගෝතම මනුස්සා අප්පායුකා දිස්සanti දීඝායුකා අල්පායුෂ පේනවා මිනිස්සුන්ගේ දීර්ඝායුෂ පේනවා දිස්සanti බහුවා බාධා දිස්සanti අප්පා බාධා සමහර මිනිස්සුන්ගේ බේනෝ බොහෝ ආබාධ පේනවා සමහර මිනිස්සුන්ගේ අල්පාබාධ පේනවා දිස්සanti දුබ්බන්නා දිස්සanti වර්ණවන්තා සමහර අය දුර්වර්ණයි සමහර අය වර්ණවන්තයි ඒ වගේම දිස්සanti මහේශක්කා දිස්සanti මේ අල්පේශක්කා මේ සමහර අය මහේශාක්‍යයි සමහර අය අල්පේශාක්‍යයි එහෙමයි. අප්පේසක්කා මහේසක්කා ඒ වගේම දිස්සanti අප්පභෝගා දිස්සanti මහා භෝගා සමහර අය මහා භෝග සම්පත් තියෙනවා සමහර අය අල්ප භෝග සම්පත් තියෙනවා ඒ වගේම තමයි දේශනා කරනවා දිස්සanti නීච කුලීනා දිස්සanti උච්චා කුලීනා ඒ වගේම සමහර මිනිස්සු උසස් කුලේ සමහර මිනිස්සු හීන කුලේ දිස්සanti දුප්පඤ්ඤා දිස්සanti පඤ්ඤාවන්තෝ සමහර අය දුෂ්ප්‍රඥයි සමහර අය ප්‍රඥාවන්තයි කෝනකෝ භෝගෝතම හේතුකෝ පච්චයෝ යේන මනුස්සානං යේව සතම් මනුස්ස භූතානං දිස්සanti හීනප්පනීතාති මේ කියන ආකාරයේ හීන වූ ප්‍රණීත වූ බවට මේ විනාශකමට හේතුව කුමක්ද කියලා ඇහුවා. එහෙමයි. හරි ආශ්චර්යයිනේ. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ දැන් අද මේ වගේ දේවල් මම නම් හිතන්නේ මිනිස්සු හිතනවා කියලා. ස්වාමීනි එච්චර කරුණක් මේ ග්‍රහණය වෙන ඉවස ගන්න තරම් මිනිසුන්ට වෙලාවක් නැහැ. එහෙයි ස්වාමීනි. මිනිස්සු හෙව්වොත් ඒවන්නේ ඇදනේ. එහෙමයි. තේරුණා නේද? එතකොට මිනිසුන්ට ඇද හොයන මිනිසුන්ට වැදගත් දෙයකට කල්පනා කරලා වැදගත් දෙයකට නිගමනයකට එහෙම බෑ. එතන අද එහෙම යුගයක් නෙමෙයි මේක. එහෙමයි. මිනිසුන්ට උපරිම තියෙන්නේ ඇයි අභිධර්ම කියන්නේ නැත්තේ ඇයි නැකත් වලට ගරහන්නේ? එහෙම නෙත් තියෙන්නේ. එහෙමයි. ඇයි දේවාල වලට ගරහන්නේ? කේන්දරේ බැලුවම ප්‍රශ්නයක්ද? එහෙමයි ස්වාමීනි. මිනිසුන්ට තියෙන ප්‍රශ්නේ ඕක. වෙන ප්‍රශ්න නැහැ මිනිසුන්ට. එහෙමයි. වැදගත් ඒ වගේ ප්‍රශ්න අහන මිනිස්සු නම් හරිය අඩු. වැදගත් ඒවා අහන ඒවා. ඊට පස්සේ බුදුරජාණන් දේශනා කළා හරි ලස්සන කෙටි පිළිතුරක් දුන්නා. කම්මස්සකා මානව සත්තා කම්ම දායාදා කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණා යං කම්මං සත්තේ විභජන්ති යදිදං හීනප්පනීතතායාති. ලස්සන වචනේනේ. මොකද කියන්නේ? කම්මං සත්තේ විභජන්ති මේ සුබ මේ සත්‍යය හීන ප්‍රනීත විදියට බෙදන්නේ කර්මයෙන් කියන වචනය ප්‍රකාශ කරනවා. එහෙමයි ස්වාමීනි. මේක. එහෙමයි. මේ සත්‍යය හීන ප්‍රනීත විදියට බෙදන්නේ කොහොමද? කර්මයෙන්. තමන් කරගත්තු කර්මයෙන්. ස්වාමීනි තමන් නොදෙසා හීන ප්‍රනීත බව හදාගෙන තියෙනවා. එහෙමයි. හදාගෙන ලෝකෙට චෝදනා කර කර ඉන්නවා. එහෙමයි ස්වාමීනි. එහෙමනේ තියෙන්නේ. එහෙයි. තමන්ගේ හීන බව, තමන්ගේ ප්‍රනීත බව, තමන්ම සසරේ සාංශාරික චේතනාත්මක සකස් කරගත්තු දෙයක දායාදයක්. රූපය කර්මයෙන් තමන්ට ලැබුණු තමන්ම රැස් කරගත්තු කර්මයෙන් ලැබි තමන්ට දායාදයක්. එහෙමයි. තමන් විඳින සැප දුක් විඳීම් බොහෝ ප්‍රමාණයක් තමන්ම සසරේ කරගත්තු දෙයක දායාදයක්. තමන්ගේ අල්පාබාධ බව, තමන්ගේ බොහෝ ආබාධ බව සසරේ තමන්ම රැස් කරගත්තු කයින් වචනින් මනසින් රැස් කරගත්තු
චේතනාත්මකව රැස් කරගත්තු දේක දායාදයක්. එහෙමයි. තමන්ගේ ප්‍රඥාව, තමන්ගේ දුෂ්ප්‍රඥ බව තමන්ම චේතනාවෙන් රැස් කරගත්තු දේක දායාදයක්. තමන්ගේ සත්පුරුෂ අසත්පුරුෂ බව තමන්ම සසරි රැස් කරගත්තු දේක දායාදයක්. එහෙමයි. ඉතින් ඉන්නේ ඒවත් එක්ක දැන් මේ ජීවිතේ වෙනස් කරන්න පුළුවන් ඒක දැන්. එහෙයි ස්වාමීනි. මේ ජීවිතේ වෙනස් කරන්න පුළුවන්. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ කම්මස්සක ඊට ඉස්සෙල් ලස්සන වචන ටිකක් තියෙනවා මේ සුබ මේ ස්වකීය දේ කරගෙන ඉන්නේ කර්මය. ඇත්තටම දැන් අපි හිතනෝනේ අපි මහන්සිලා ඉඩමක් ගත්තාම මේක මගේ. ගයක් හැදුවාම මේක මගේ. එහෙමයි. යාන වාහන ගත්තාට පස්සේ මේක මගේ. ඇඳුම් පැළඳුම් ටික ගත්තාම මේක මගේ. සල්ලි සමන් මහන්සිලා පොය ගත්තාම මගේ. මගේ කියලා හිතනවා. ඇත්තටම මගේ දේව ඒව නෙමෙයි කර්මය තමන්ගේ දේ. එහෙමයි ස්වාමීනි. කර්මය තමන්ගේ දේ. එහෙයි. ඒක තමයි මම කියුවේ දැන් අර බුදුරජාණන් වහන්සේ නමක් තමයි සැබෑ අරුත් ඉස්මතු කරන්නේ. අපි මගේ කියලා හිතන් ඉන්න ලෝකේ බුදුරජාණන් දේශනා කරනවා ඇත්තටම සොකීය වෙන්නේ කර්මයයි කියලා. එහෙමයි. ස්වාමීනි එතකොට ওই මගේ දේවල් අපි රැස් කරගන්න උත්සාහයේදී දන දාන්නේ භවභෝග යසයිසුරු ඒ හැමදේම රැස් කරනකොට මොනතරම් පරිස්සමින් ධාර්මිකව මම දැක්ක දැන් ඊපෙද්දර මේක ප්‍රවෘත්තියක් ගියා වයසක පව් අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි. එහෙමයි. සියලු ධන ශේෂ්ඨයතම දියණිය තමන් එකම දියණිය වෙනුවෙන් තමයි වියදම් කරලා තියෙන්නේ. අන්තිම මොනවා හරි දෙයක් හේතුවක් නිසා තමන්ගේ දීපල ඔක්කොම විකුණලා මුගස් කරලා දෙන්න වෙලා. අනේ අන්තිමට මේ මිනිස්සුන්ට මහ පාරට බහින්න වෙලා. එහෙමයි. දැන් බලන්න තමන්ගේ කියලා හදාගත්තු ගේ කෝ දැන් තමන්ට. එහෙමයි. තමන්ගේ කියලා හදපු දරුවෝ කෝ දැන්. තමන්ගේ කියලා විශ්වාස කරපු දරුවෝ කෝ දැන්. එහෙමයි. තමන් කියලා පොදු උපයෝග කිසි දෙයක් නැහැ නේ දැන්. ඉඩම් කඩක් නැහැ නේ. ඇත්තටම සකීය දෙයක මැද මහ පාර. එහෙමයි ස්වාමීනි. ඇත්තටම සකීය දෙය මහ පාර දැන් ඒ අම්මඩයි තාත්තටයි. මේ කර්මයේ තින් භාග්‍යතුන් වහන්සේ ඊළඟ දේශනා කරා මොකක්ද හේතුව කියලා. දැන් අපි ඊයේ කතා කරද්දී මේ කතා කළේ මේ අර අපුත්තක සිටානන්ට වෙච්ච සිද්ධිය ගැන. එහෙමයි සර්. දරුවෝ නොලැබෙන්න හේතුව ඒ කාම්භෝග සම්පත් අනුභව නොකරන්න හේතුව දැක්ක නේද? එහෙමයි. ඒ වගේ මේ ලෝකේ උතරන්නම් ඒ වගේ තමන්ගේ කියලා හිතපු දරුවෝ නිසා අසරණ වෙච්ච දෙමව්පියෝ කොච්චර ඉන්නවද? එහෙමයි. දීපරදුවට තියාගෙන සලකපු දරුවෝ නිසා මහපාරට බැසපු දෙමව්පියෝ කොච්චර ඉන්නවද? අන්තිමට මේ දෙමව්පියන්ට මේ තමන් කියලා උරුම කරගන්න හදපු මහ පොළොව තමන්ට අයිති උන්නේ නැහැ. තමන් කියලා උරුම කරගන්න හදපු ගෙවල් දොරවල් තමන්ට හිමි උන්නේ නැහැ. එහෙමයි. තමන්ගේ කියලා හදවඩපු දරව් තමන්ට හිමි වුණේ නැහැ. තමන්ට උරුම වුණේ මහ පාර. එයි සියල්ල දන්නා සියල්ල දකින බුදුරජාණන් දේශනා කළ එකයි සොකීය දේ වෙන්නේ තමන්ගේ හිතට ගෙන්නේ පණිවිඩය දෙන්න පුළුවන් ලෝභය, දේශය, මෝහය විසින් මේවා උඹේ කියලා. එහෙමයි ස්වාමීනි. සියල්ල දකිනා සියල්ල දන්නා සම්මා සම්බුදුරජාණන් දකිනෝ මේවා උඹේ නෙවෙයි කර්මය උඹේ. සොකීය දේ කර්මය. ස්වාමීනි හැමතිස්සෙම ඔබට දාය සැබෑ දායාද ගෙනත් දෙන්නේ කර්මය විසින්. එහෙමයි. ඉතින් මේ දෙමව්පියන්ට මහපාර ගෙනත් දුන්නේ කුමක් විසින්ද සමහර විට? කර්මය විසින්. එහෙමයි. දැන් සමහර මහත්ය කියන්නේ මොකක්ද? ස්වාමීනි හරි මේ පුදුමයි දැන් විමස ගන්න හිතුනේ ස්වාමීනි අපේ දේවල් රැස් කරනවා ධෛර්යයෙන් සමහර විට හිත දූෂණය කරගෙන නමුත් ඒවා අපේ ස්වාමීනාංශ මතක් කළ ආකාරයෙන් දිය වෙලා යද්දී අපේ හිතේ සිද්ධ වුණු කර්මය අපිට උරුමයක් වී නිර්මාණය වෙන අන්දම. අන්න මේ බලන්න. එහෙමයි ස්වාමී. නම් සමහර දරුවෝ ඉන්න දී පුදාගෙන නිදි වරාගෙන පාඩම් කරගෙන මේ මොකද අන්තිමට විභාග ෆේල්. එහෙමයි. ඔහු Tamanට පුළුවන් කියලා තමන්ගේ දෙමව්පියොත් සමහරට ඔහු ගැන විශ්වාස කළා, ගුරුවරුත් ඔහු ගැන විශ්වාස කළා, ඒ ගැන විශ්වාස කළා. හැම කෙනාම විශ්වාස කරගෙන ඉන්නවා, තමනුත් විශ්වාස කරගෙන ඉන්නවා. අන්තිමට Tamanට ඒක අහිමි. එහෙමයි ස්වාමීනි. සමහරට යම් කර්මයක් බලපාන්න බලනවා. එහෙමයි. යම් කර්මයකින් වහගෙන ඉන්න ඔහු එතෙන්ට තමන්ගේ උත්සාහය, විශ්වාසය සත්‍යෙම නෙමෙයි. එහෙමයි ස්වාමීනි. සත්‍ය මොකද්ද? සසර කරපු කර්මයක යම් දායාදයක් තියෙනවා අපිට. එහෙමයි. තමන් සමහර විට කෙනෙක් වොන් ඉන්න රජෙක් වෙන්න උත්සාහ කරනවා.
සමහරට බීබද්දෙක් කියලා මැරෙන්නේ ඉන්නේ. එහෙමයි. එහෙමයි ලෝකේ නැද්ද? එහෙමයි. කොච්චර ඉන්නවද? හොඳ අධ්‍යාපනයක් ලැබලා ඉහළ තැනක ජීවත් වෙන්න වැජඹෙන්න පුදුම ලස්සනට ආසාවෙන් කටයුතු කරපු චරිත සමහරලාට මහපාර සුද්ධ කරනවා. ස්වාමිනේ මේ වෙනත් විදියකිනුත් විමස ගන්න හිතෙනවා දැන් රන් රිදී මුතුමැණික් භවභෝග ලාභ ප්‍රශංසා කීර්ති ප්‍රශංසා මේවා අයිති කරගන්න කියලා අපි හොඳිනුත් කරනවා හොරමරකන් වංචාය සියල්ලත් එක්ක ඒව රැස් කරනවා. මේ අන්තිමට ජීවිතේට අපි මොනවද එකතු කරගන්නේ? එහෙමයි ස්වාමී. ඒකයි දැන් ඔය හොර වංචා ඉව කළා නම් ඉතින් සසරේ Tamante ඒ දේවල් අහිමි වෙන තියෙන අවස්ථා තමයි වැඩි ඇත්තටම. එහෙමයි ස්වාමීනි. හොරකම් කළා නම් වංචා කළා නම් ඒ කළත් ඒ හැම දෙයක්ම Tamante සසරට දායාදයක් බවට පත් වෙනවා. ඒවා එකතු වෙනවා. ඒව එකතු වෙනවා. එහෙමයි ස්වාමී. සකි කම්මස්සකා කියලා කියන්නේ ඔන්න අර්ථය. එහෙමයි ස්වාමී. ඕක ඉතින් අපේ ජීවිතේ තව බොහෝ මේ දැන් බලන්න සමහර අය දේශපාලනේ ජීවිතේ පරදුවට තියාගෙන දේශපාලන නිරත වෙනවා අන්තිමට මහපාරත් නැහැ සමහර අය. එහෙමයි ස්වාමීනි. සමහර අය හිර කූඩුවේ. එහෙමයි. එහෙම නේද? සමහර එතකොට ඒ වගේ සමහර චරිත ඉන්නෝ යම් යම් දේවල් වලට පණ පොවන්න බොහෝ අහස් මාලිගා හදාගෙන ඉන්න සමහර ලස්සන විවාහයක් කරගෙන හොඳ ගයක් හදාගෙන ඉන්න අදහසින් මොනෝදෝ කරනවා අන්තිමට මේ දන්නේ නැතුව නේද අභූත චෝදනාවකටපත් වෙලා ජීවිතාන්ත දක්වාම හිරේ ඉන්නවා. එහෙමයි. තමන්ගේම කියලා හිතගෙන සහකාරිය මොකද්දෝ ප්‍රශ්නයක් හදාගෙන තමන් හිරේ යනවා. තමන්ගේ කියලා හිතාගෙන සහකරුවා මොකද්දෝ ප්‍රශ්නයක් හදාගෙන මෙන්න මේ අඩු වයසින් මිය යනවා. එහෙමයි ස්වාමීනි. දැන් මම දැක්කම දැන් මේ මෑත කාලේ දැන් මේ හිත විවාහ වෙන්න ඉන්නවා. මේ බීච් එකට ගිහිල්ලා කපල් එකම මැරිලා. එහෙමයි. ඊට පස්සේ මේ අහම්බෙන් හදිස්සියේ දියැලක නාන්න ගිහිල්ලා ජෝඩුවම මැරිලා. සමහර අය විවාහ වෙලා මේ ගෙදරින් පිටත් වෙනවා මෙන්න මහමග මහ පොළොවට සාධාරණ වෙනවා ජීවිත. එහෙමයි ස්වාමීනි. බලන්න එතකොට නේ. එහෙමයි. සමහරලාට ඒ කට්ටියගේ ජීවිතයේ අවුරුදු 30 සමහරට අවුරුදු 30කින් විවාහ වෙන්නේ. සමහරට අවුරුදු 10 පුරාවට සමහරට යාළු විලා සමහර විට හරි හම්බ කරගෙන ලොකු ප්ලෑන් ගහගෙන විශාල මුදලක් ඉතුරු කරගෙන මේක වියදම් කරගෙන දැන් මේ ඔක්කොම කරන් ඉන්නෝ. මෙන්න හනුමු යනකොට වාහන ඇක්සිඩන්ට් වල මැරිලා. එහෙමයි. එහෙමයි. අපි එතකොට හිතන් ඉන්න ලෝකෙ කුමක්ද? හිතන් ඉන්න ලෝකේ තට්ටු දුකේ ගයක් හදලා ළමයි මෙච්චර පිරිසක් හදලා ඊට මෙහෙම ලස්සනට ගෙවල් දොරවල් හදාගෙන කාලා බී ලස්සනට ඉන්න මේ සුන්දර ජීවිතයක්. නමුත් කර්මයේ දායාද කුමක්ද? මහා පරිමේ යන්නේක. එහෙමයි. දියැල්ල මේ සුවින්දින්න ගිහලා මේ යන්නේක. එහෙමයි. වෙරළේ රැල්ලකට සුවින්දින්න ගිහලා මේ යන්නේක. එහෙමයි. ස්වාමීනි අපිට දැන් අපේ ස්වාමීන් වහන්සේ පෙන්වා දුන්න ආකාරයෙන් ඒ භෞතික දේවල් ගැන අපිට අපේක්ෂාව බලාපොරොත්තුව මේ තදින් හිතට දැනෙන අවස්ථාවල මේ අපි කර්මයේ දායාද කරගෙනත් ඉන්නවා කවර දේ සිදුවේද දන්නෙත් නැහැ කියලා සමබරව හිතන්න අපිට දුනොත් Tamante යහපත. එහෙමයි ස්වාමීනි. ඒ කර්මයේ ස්වකීය දේයි කරගෙන ඉන්නවා කියලා නිරන්තරයෙන් සිහි කිරීම තුළ තමන්ගේ මේ වැරදි සිතිවිලි වැරදි වචන වැරදි ක්‍රියා සංසිඳව ගන්න විශාල අනුග්‍රහයක් කරනවා. එහෙමයි ස්වාමීනි. මේ දුෂ්ටකම් එහෙම සෑහෙන්න අඩු වෙන්නේ ඕවත් එක්ක. එහෙමයි. මේ හරියට තියෙන කන්නේ හිතවල දුෂ්ටකම් කියන එක. එහෙමයි. මෙතන මේ සමහරලායි දුෂ්ට ගස් වැලුත් ඉතුල සමහර විට. එහෙමයි ස්වාමීනි. කාලයක් යනකොට මේ දුෂ්ට ගහට එකතු වෙනවා වැලක් දුෂ්ට. දැකලා නැද්ද එහෙම චරිත? ඈ? එහෙමයි. ඔව්. ඒක සංසාරයෙන් පතාගෙන යනවද මන්ද සමහර අයට. හරි පුදුමයි ඒක. එහෙමයි. ඊළඟට කියනවා කම්මස්සකා මානව සත්තා කම්ම දායාදා. ඇත්තටම දැන් අපි දායාද කියලා කියන්නේ. දායාද කියලා කියන්නේ දැන් කෙනෙක් ඔන්න විවාහ වෙනකොට දැන් දෙමව්පියන්ගෙන් දෙයක් ලැබෙනවා නේ ඒක දායාදයක්. කෙනෙක් විවාහ වෙනකොට ලැබෙන දෙයක් අපිට දෑවැද්ද. ඊ අරුතින් තමයි දායාද දෑවැද්ද කියන වචන පාවිච්චි කරන්නේ. එහෙමයි. ඇත්තටම අපි දැන් ඔන්න කෙනෙක් ඉන්නවා කීතර හරි දැන් මම තමයි මේ ගෙවල් දොරවල් යාන වාහන ඔක්කොටම උරුමකාරය කියාගෙන හිතාගෙන එයා හොඳට හම්බ කරලා ගෙවල් දොරවල් හදලා යාන වාහන අරගෙන දැන් ඔක්කොම ඉන්නවා. මේ නිදන පුංචි කාලේ මොනවා හරි ප්‍රශ්නයක් ආවම ගෙදර වෙන කෙනෙකුට මේ ටික අයිති වෙනවා. එහෙමයි ස්වාමීනි. මම මතකයි මම ඕස්ට්‍රේලියාවේ ඉන්න කාලේ ලංකාවේ අම්මා කෙනෙකුගේ තාත්තගේ මේ අම්මා මට මතක හැට යුනිවර්සිටි එක මේ
උගන්න කෙනෙක්. ප්‍රොෆෙසර් කෙනෙක්. එතකොට එයා මේ සිඩ්නි වල හයිවේ එක අයිනේ ලස්සන තැනක් අරගෙන තට්ටුදුකි ලස්සන ගයක් ගැහුවා. ඒතර ඒ වෙනකොට එයා ඒගොල්ලෝ පන්සල් ගිහින් මුකුත් තිබුණේ නැහැ. පස්සේදී දවසක් අසපුවට ඇවිල්ලා විස්තරය කිව්වා මේ අනිසානස හරි වැඩි හයිවේ එකේ තව මේ මන්තිරුවක් ගන්නවා කියලා අපේ ගේ කඩනවා කිව්වා. එහෙමයි. මේ ගේ හදලා ඉවර මාස 5යි 6යි. මාස 5යි 6යි. එහෙමයි. හරි අමාරුයි සංස දරා ගන්න මේ අවුරුදු 15ක ප්‍රතිඵල කිව්වා මේ අපේ. මේ රටට ඇවිල්ලා අවුරුදු 15කට පස්සේ තමයි කොහෙද මෙහිම ගයක් හදාගෙන පිළි අපේ කියලා තැනකට මේ අපි ආවේ. එහෙමයි. දැන් බලන්න තමන්ගේ තැන තමන්ට තියෙනවද? එහෙමයි ස්වාමිනේ. ඊට පස්සේ මේ සානස මේකට මෙච්චර වියදම් වුණා කිව්වා. බැංකුවෙන් අපිට ගැරන්ට් කළේ මේ කලේ මිනි මෙච්චර ප්‍රමාණයක් කිව්වා. ඒක විශාල ප්‍රමාණයක් අඩු ඩොලර්. එහෙමයි. ඉතින් මොනව කරන්නද? මම මතක මම ගෙදරට ගිහින් පිරිතකුත් කිව්වා. එහෙමයි. නමුත් මේ මිනිස්සුන්ට කරගන්න බෑ. ඒතර තමන්ගේ දායාද කුමක්ද? කර්මය. එහෙමයි ස්වාමී. තමන්ට කර්මයේ විසින් තමන් මහන්සි වෙලා සිහින මැව්වට මේ වගේ තැනක ඉන්න ඕන කියලා. හැබැයි සසරේ රැස් කරපු කර්මයක් තියෙන ඒ වගේ තැනක ඉන්න සුදුසු නෑ යා. එහෙමයි ස්වාමීනි. හම්බෙන්නේ නෑ අවස්ථාව. එහෙමයි. හරි පුදුමයි ඒක. ඔයගේ ජීවිතේ කොච්චර තියෙනවද? මේ සල්ලි හම්බ කරලා අවුරුදු ගාණක් කාර් එක අරගෙන මගේ ඉනෝ මෙන්න චප්ප වෙලා කාරේ. එහෙමයි. එහෙම නේද? තමන්ගේ දායාද වෙන්නේ සැබෑ දායාද වෙන්නේ කර්මය. අපි ඉතින් හිතින් අවිද්‍යාව සහගත සිතින් විවිධ සංස්කාර මවල දෙනවා හිත ඇතුලේ. නමුත් මැව්වාට සැබෑ දායාදයේ තම තමන්ට ඒ අවස්ථාවේ උරුම වෙනවා ඉතින්. එහෙමයි. ඉතින් තමන් ඒ නිසා බලන්න මේ ලැබුණු ජීවිත ඊළඟ කම්මස්සකා කම්ම දායාදා කම්ම යෝනි. ඊළඟ මේ අපි උපත කරාගෙන යන්නේ කුමක් විසින්ද? කර්මය විසින්. දැන් බලන්න මේ ලෝකේ සමහර කට්ටිය පෝසත් තැනක උපත කරාගෙන ඉන උපතින්ම. පෝසත් ලක්ෂරි පවුලක මව කුසට ගෙනියනවා. ඒ අතරේ සමහර අය මොකද වෙන්නේ? දුප්පත් ගෙදරක මව කුසට ගෙනියනවා. එහෙමයි ස්වාමී. ඉතින් තැන් දෙයකට ගෙනිච්චේ ඇයි? කර්මය. තමන් පෙර සසර රැස් කරමු. එහෙමයි. ඊළඟට සමහර අය උපතින් ලස්සන වෙලා උපදිනවා. සමහර අය කැත වෙලා උපදිනවා. කර්මය. එහෙමයි. සමහර අය එතකොට මේ මොකද වෙන්නේ මේ ප්‍රඥාවන්ත වෙලා උපදිනවා. සත්පුරුෂ අසත්පුරුෂ සද්ධර්ම අසද්ධර්ම හැම දෙයක් හොඳට තේරුම් ගන්න පුළුවන් පුංචි කාලේ ඉඳලා. සමහර අයට බෑ. එහෙමයි. තමන්ම රැස් කරගත්තු දෙයක් සසරේ. කොච්චර ලස්සන අර්ථවත් ටිකක්ද නේද? එහෙමයි ඊළඟ මේ උපත ඊළඟ සමහර අය ස්ත්‍රියක් කරනවා. සමහර අය පුරුෂයෙක් කරනවා උපදිනකොට. ඒ අතරේ ওই මනුස්ස ලෝකෙනේ මං කිව්වේ සමහර අය මේ තිරිසන් ලෝකෙ කොච්චර තැන් තියනවද? එහෙමයි. තිරිසන් ලෝකෙ කොච්චර තැන් තියනවද? විනාශකම් සර්පයි කියයි නේද? එහෙමයි. ඌරු කියයි බල්ලු කියයි බලල්ලු කියයි අශ්වය කියයි මුගටියෝ කියයි මේ හස්තියෝ කියයි නේද? කුඩා කෘමි සත්තු ගත්තා. කෘමි සත්තු මාළු මේ ඒ බිත්තර තුලින් උපදිනවා තේ පරිසරයේ උපදිනවා මව කුසින් උපදින අය. ඊට නිරේ ගත්තොත් පෙරේත ලෝක ගත්තොත් එහෙම. කුමද්ද කර්මය? එහෙමයි ස්වාමී. ප්‍රේත ලෝක ගත්තොත් බලන්න හරි පුදුමයි. ඉතින් මේ තමන්ගේ සිතිවිලි ටික මේ අවුරුදු 50 60ක් රැස් කරගන්න සිතිවිලි ටික තමන්ට සොකීය දේ වෙනවා. තමන්ගේ දායාද වෙන්නේ එක තමන් උපත කරාගෙන යන්නේ එකෙන් කියලා අහෝ මේ සත්‍යයට කවදනම් විශ්වාසයක් උපදින්නද? එහෙමයි. තමන්ගේ මේ සිතිවිලි ටික තමන් උපතක් කරාගෙන යනවා කියලා. ලීසි නෑ. එහෙමයි ස්වාමිනේ. අර ප්‍රේතවත් වල තියෙන හරි එක ප්‍රේතියක් නිර්වස්ත්‍රයි. හැබැයි යම් දිව්‍යමය ස්වභාවයත් මට මතක මේ දිව්‍යමය සුදු යානෙකුත් තියෙනවා. මට මතක හිටින් කියන්නේ. එහෙමයි ස්වාමීනි. එතකොට මේ එක රහතන් වහන්සේ නමක් අහනවා මොකද්ද මේකට හේතුව කියලා අනේ ස්වාමීනි මම මේ මගේ තුම්මන් හන්දියක් ගාව මගේ කඩයක් තිබුණා.
ඒක එයාගේ එක අතක් කොහෙද මගේ රත්තරන්. රසනහර පහක් වැහෙන. රත්තරන් පාටයි රසනහර පහක් වැහෙන. එහෙමයි. නිර්වස්ත්‍රයි දැන් මාකරේ සුදු පාට යානාවක් තියෙනවා. ඊට පස්සේ අහනවා මේ මොකද්ද මේකට හේතුව? අනේ ස්වාමීනි මට මේ කඩයක් තිබුණා හතරමං හන්දියකද කොහෙද? ඊට පස්සේ මේක ඉස්සරහා මහා මඩවලක් තිබුණා. ඉතින් මම මිනිස්සුන්ට යන්න ගවයේ හිස් කබල් තියෙන. එහෙමයි. ඒ ගව හිස් කබල් ටික අර මඩවලේ අතුරලා මිනිස්සුන්ට පහසුවෙන් යන්න ඉඩහස හරි ඇස්සලා. ඒකට තමයි කියන සුදු පාට යානෙ ලැබුණේ. එහෙමයි ස්වාමීනි. පුටි දේ ලැබෙන විදිය. එහෙමයි. මේ මම්මාවත් හදන අයට කිසියෙත් දැක නේද? එහෙමයි. මම්මාවත් හදන අයට. ඊළඟට මම්මාවත් වලින් වංචා කරන අයට කිසියෙත්. එහෙමයි ස්වාමීනි. ඊළඟට කියනවා මේ මොකද්ද ඇඳුම් නැති වෙන්න හේතුව මොකද්ද? දවසක් යාළුවොත් එක්ක නාන්න ගිහිල්ලා විහිළුවට යාළුවන්ගේ ඇඳුම් ටික හංගලා වතුරට බැස්සට පස්සේ අර දුකසේ අපහසුතාවෙන් සමහර කොල්ල කරනෝනේ මේ වගේ වැඩ. එතන මේ කරනවා මේ එතකොට මේ නාන්න ගියාට පස්සේ ඇඳුම් ටික අරගෙන යනවා. සමහර අය දවස් දෙක මේ වතුරේ ඉන්න කට්ටිය ඉඳලා මම අහලා තියෙනවා. එහෙමයි ස්වාමීනි. කොච්චරද ඒ කාලේ පුරාවට විඳෝනෝනිය. සීතලෙන් අපහසුතාවෙන් අර කර්මේ නැහැ ඊට පස්සේ. ඇඳුම් එහෙමයි. එහෙමයි. ඇඳුම් නැහැ විහිළුවට කරපු එක. ඊට පස්සේ ඊට එහා දන්සලත් තිබිලා තියෙනවා. මේ කතා දෙක විස්තරයක් එකට එකතු වෙලක් දන්නෙත් නෑ මට මතක හැටියට. එහෙමයි සර්. එකම කතාවක් දන්නෙත් නෑ. නමුත් මේ විස්තර ටික ඇත්ත. එහෙමයි. ඊට පස්සේ මේ දන්සලට එන්නේ මේ කඩේ ගාවින් තමයිනේ අර අසවල් දන්සල කොහෙද තියෙන්නේ කියලා. මෙයා සතුටින් පෙන්නනවා කියනවා ආන් අර පැත්තේ තියෙන දන්සල කියලා. එහෙමයි. බලන්නේ කර්මය. ඒ කියන්නේ ඇත්තට බලද්දී සමහර මිනිස්සුන්ට ඔය වගේ දෙයක් කරගෙන මොන මල වදයක්ද මේ හැමතිස්සෙම අහනවා අරකයි මේකයි කියලා. එහෙමනේ හිතෙන්නේ. එහෙමයි ස්වාමීනි. සමහර අයට ස්වාමීනි ඒ කරන කටයුත්ත සතුටින් කරගන්න බෑනේ. ස්වාමීනි අර නුහුරට හිත හදාගත්තට පස්සේ වෙන අවාසනාව කෙනෙක් පාරක් ඇහුවත් එහෙම ප්‍රියමනාපෙන් උත්තරයක් දෙන්නේ නැහැ. උත්තරයක් දෙන්නේ ගසා දාලා. අපි සමහර ලංකාවේ සමහර මිනිස්සු හරියට තියෙනවනේ. එහෙමයි. ආ ඩිසිප්ලින් කියලා කියන්නේ ඒව නේ. වැදගත් බව. මොකක්ද උවමනාව අනේ මට උදව් කරන්න පුළුවන්ද කියලා. ඒව නේ. එහෙමයි ස්වාමීනි. මොකද්ද මන්දා අමුතු කුරවල් බවකින් කුරවල්ලා තියෙන වර්තමාන තරුණ සමාජය. එහෙමයි. විශේෂයෙන් තරුණ අය. එහෙමයි. එතකොට මේ සමහර ඉතින් වැඩි හිටියයෙත් ඉන්න මේ වගේ දුෂ්ට ගස් ඉන්නවා වැල්ලෙක් එකතු වෙච්ච. පොඩ්ඩක් තැන් ඇති කිපිලා හැමතිස්සෙම අර කිපුණු සිතින් නිඳා කරනවා ගරහනවා ඊළඟට මොන හරි අඩුපාඩුවක්මයි. එහෙමයි. ඊට පස්සේ මොන හරි ඇහුවත් කිපිලා උත්තර දෙන්නේ අනිත් පැත්තට. එහෙමයි. ඒකට එහෙමනම් අනිත් කට්ටිය ළඟට ඉන්න බයයි. එහෙමයි. වගේ මහා ප්‍රශ්න වැල්වට අරන් ගොඩක් තියෙනවා සමාජයේ. ස්වාමීනි මේ එවැනි සමාජයක් සහෝදර මේ පුරවැසියෙකුට කොච්චර බය සහිතයිද දැන් කිසිවෙක් කිසියම් අපහසුතාවයකට පත් වුණාට පස්සේ විමසලා දැනගන්න තියෙන අවස්ථාව ටිකක් මේ වගේ වෙනවා කියලා හිතනකොට හරිම ඒකනේ විමසන දෙයකටවත් සතුටින් උත්තර දෙන්න බෑ කියලා කියන්නේ. එහෙමයි ස්වාමීනි. හරි පුදුමයි. එහෙම සමාජයක් දැන් තියෙනවා. එහෙයි. ඉස්සර නම් එහෙම නැහැ. ඉස්සර මිනිස්සෙකින් පාර ඇහුවාම මේ මිනිස්සේ බයිසිකලේ තියාගෙන ගෙදරටත් එක්ක කරන් ගිහිල්ලා මතක නැද්ද එහෙම? එහෙමයි. තියෙනවනේ. මට එහෙමත් දැකීම් තියෙනවා. එහෙමයි ස්වාමීනි. ගෙදරටත් ගිහින් දාලා ඒ මිනිස්සුන්ටත් ඒකක් දීලා නේද? එහෙමයි. අද එහෙම නැහැ. අද සමහර මේ කට්ටිය ඉන්නවා එහෙම එක් කරගෙන ගියාට පස්සේ ඔයා යන්න කියලා මගින් හරවල යවනවා අනිත් පැත්තට. එහෙමයි මම කිව්වේ මහා දුෂ්ටකමක් තියෙනවා කියලා. මොකද්ද මන්ද ඒක? එහෙමයි ස්වාමීනි. ඒ වගේ හරියට පිරලා තියෙන්නේ සමාජේ. එහෙමයි. බලන්න එතකොට මේ කම්ම යෝනිය අපි උපත කරා ගෙනියන්නේ කර්මය විසින්. ඒ තන තිරිසන් ලෝක ප්‍රේත ලෝක නිරය අම්මෝ ඇඟ හිරි වැටෙනවා නිරය ගැන ඒතර මතක් වෙද්දී නේද? එහෙමයි ස්වාමීනි. මම කල්පනා කළා ඉතින් ගිනිගුලි කන්න අම්මෝ සංසාරේ කොච්චරනම් සසරේ මනුෂ්‍ය වර්ගයාට සත්වයාට ඒ වගේ ගින්දර දීලා ඇද්ද? ගිනිගුලි කන්ට අහලා තියෙනවනේ දැන් නිරේ ගැන මේ ගිනිගුලි කුබනවා කියලා කියන්නේ ලෝදියක් කරනවා කියලා කියන්නේ. ඊළඟ ලෝකුඹු නිරේර හරියන්නේ පපඩම් කෑල්ලක් දැම්මා වගේ මේ දැම්ම ඒකට දාලා හරියට මෙහාට පිච්චි මෙහාට එහාට මෙහා පපඩම් කෑල්ලක් එහාට මෙහාට විවි තියෙන යම්සි ඒ විදියටම තියෙනවනේ. එහෙමයි ස්වාමීනි. සංසාරිත මොන වගේ කර්මයක්ද එතකොට මෙහෙම වෙන්න? දැන් දේවදත්තට ඔක්කොම ටික අයිතිනේ.
අජාසත්ත මේ වෙද්දි ඔක්කොම ටික භුක්ති විඳින්න ඉන්නේ. එහෙමයි. දේවදත්තගේ චින්චිමානිකාව. ඊළඟට කවුද මේ දේවදත්තගේ තාත්තා. එහෙමයි. තාමත් නිරේනේ ඉතින් ඔක්කොම ටික. එහෙමයි ස්වාමීනි. පුදුම දේවල් නෙමෙයි. දැන් බලන්නකෝ කල්පනා කරලා මේ බුද්ධ ශාසනය ගෞතම බුද්ධ ශාසනය මහා 이르දි බලයෙන් අග්‍රේශ්වර බුදුරජාණන් වහන්සේ විතරයි දෙවෙනි වෙන්නේ. එහෙම ආපු මහෝත්තමයා අන්තිම මොහොතේ හුරුන්ගෙන් ගුටි කාලා මේ ඇට සුණු සහල් වෙනකම් කොහොම දෙය සංසාරේ කරලද? එහෙමයි ස්වාමීනි. හිතා ගන්න බෑ. කම්ම බන්දු ඥාතියත් කර්මයයි කියලා කොච්චර ලස්සන වචන ටිකක්ද නේ. එහෙමයි ස්වාමීනි. කම්මස්සකා කම්ම දායාදා කම්ම යෝනි කම්ම බන්දු. බන්දු කියන්නේ ඥාතියට. ඇත්තනම දැන් මේ මගේ අම්මා, මේ මගේ තාත්තා, මේ මගේ දරුවෝ, මේ මගේ යහළුවා, මේ මගේ නැන්දා මාමා කියලා හිතියට සැබෑම ඥාතියා කවුද? කර්මය. එහෙමයි ස්වාමීනි. සැබෑම ඥාතියා කර්මයයි කියනවා. මේ සර්වඥයන් වහන්සේ අම්මෝ මේ ප්‍රඥාවෙන් විනිවිද දකින්නකොට කිසිම ඉඩහසරක් නැහැ ලෞකිකව මේ අපි පනවගත්තු දේවල් වලට නම්. එහෙමයි ස්වාමීනි. නේද? එහෙයි. දැන් අපි සොකීය කියන්නේ මොනවද? ශාස්ත්‍රුන් වහන්සේ සොකීය කියලා පේන්නේ කොහොමද? ඇත්තටම අපේ දෑවැද්ද කියලා දායාද කියලා අපිට හිතෙන්නේ කොහොමද? සර්වඥයන් වහන්සේ දායාද කියලා මොකද්ද පේන්නේ? ඇත්තටම අපි උපත කරා ගෙනියන්නේ කොහොමද කියලා අපි හිතන් ඉන්නේ මොකද්ද? සර්වඥයන් වහන්සේට පේන්නේ මොකද්ද? ඇත්තටම තමන්ගේ ඥාතියා කියලා අපි තේරුම් ගන්න තියෙන්නේ මොකද්ද? ඇත්තටම සර්වඥයන් වහන්සේට පේන්නේ මොකද්ද? විනාශ නැද්ද? පරස්පර නැද්ද මේක? එහෙමයි ස්වාමීනි. දුම දෙයක් නෙමේක. මෙහෙම දකින ශාස්ත්‍රුන් වහන්සේට මේ දෙව් මිනිස් ලෝකයාගෙන මේ හිතේ කෙසේනම් මහා කරුණාව උපදිනවද? එහෙමයි ස්වාමීනි. ආයි සල්ලි තියනවද නැද්ද? පෝසත්ද දුප්පත්ද ලස්සනද කැතද ධනවත්ද ඒව අදාළ නැහැ. සර්වඥයන් වහන්සේට පේන්නේ කුමක්ද? මේ සත්‍ය කර්මීය දායාද කරන් ඉන්නවා. එහෙමයි. එහෙම දකින සර්වඥයන් වහන්සේ ගැන හැම තිස්සෙම මේ සත්ව වර්ගයාගෙන තියෙන මහා කරුණාව. මේ මහා කරුණාවෙන් තෙතබරිත වෙච්ච හිතින් වැඩවසන ශාස්ත්‍රුන් වහන්සේ නූපන් මිනිසුන්ටත් මහා කරුණාව පෑවා. අපි එහෙමයි. නූපන් අයනේ අපි මේ දැන්. එහෙමයි ස්වාමීනි. සර්වඥයන් වහන්සේ පිරිනුවම් පාලා 2565ක් වෙද්දි ඉපදිච්ච අපිට කරුණාව පෑවා. සම්බුදු බවට පත් වෙලා නව වාසයක් යනකොට අවුරුදු 5ක් යද්දිත් 8ක් යද්දිත් අප කෙරෙහි මහා කරුණාවෙන් මේ ලංකා ධරණී තලයට වැඩම කළා. සම්බුදු පහසින් මේ ලංකා ධරණී තලයේ පහ ස්පර්ශ කළා. එහෙමයි. සර්වඥයන් වහන්සේ ජීවමානව වැඩ සිටින කාලෙම සර්වඥයන් වහන්සේගේ කේශ ධාතුන් වහන්සේලා වඩා හිඳමින් ලංකා ධරණී තලයේ ඒ සර්වඥයන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වඩා හිඳුමින් ලංකා ධරණී තලයේ සෝභමාන කළා. යක්ෂ භූත පිසාචයන්ගේ මේ ලංකා ධරණී තලයේ සුරක්ෂිත කළා. මේ සුන්දර සත්පුරුෂ දහමක් හිත පිහිටුවා ගන්න පුළුවන් ජනී ජනයාට පිරිවරන්නට සම්පූර්ණ ආරක්ෂක විධිවිධාන සම්බුදු බලයෙන් පිහිටුවා. එහෙමයි. හරි පුදුමයි. කුමක් නිසාද කර්මී මහා අසිරිය දකින්නේ ශාස්ත්‍රුන් වහන්සේ? එහෙමයි. සාමාන්‍ය සත්‍යයට පේන්නේ. මේක මහා මේක දකින්නේ අර කඩෑනේට උපමා කරනෝනි බුදුරජාණන් වහන්සේ කර්මය. දැන් කරත්තේ රෝදේ කරත්තෙට සෙට් වෙලා තියෙන්නේ කඩෑනේ තියෙනකම් විතරයි. එතකොට මේ කරත්තේ රෝදෙට මේ පිට පැත්තෙන් තමයි එතකොට කඩෑනේ තියෙන්නේ. කඩෑනේ යම් මොහොතක හැලෙයිද මොනවා හරි වෙයිද හානියක් වෙයිද කරත්තේ රෝදි පැත්ත කරත්තව පැත්ත ගමන යන්නේ. එහෙමයි. ඒ වගේ තමයි එහෙනම් මේ කර්මය නම් වූ කඩෑනින් මේ සත්ව වර්ගයා සසර නම් වූ ගමනට සෙට් කළා තියෙන්නේ. එහෙමයි. නැද්ද බලන්න. ඒතර මේ සසර ගමනේ ඇවිද යන්නේ ඒ කර්මය නම් වූ කඩෑනේ ජීවිතේට බද්ධ වෙලා තියෙනකම් විතරයි. එහෙමයි ස්වාමීනි.
ඒ නිසා මේ ලැබුණු දුර්ලභ ජීවිතේ ඒ කර්මය නම් වූ කඩෑනේ හිර කරවෙන්න එපා. තමන්ගේ පිට කරන වචන තමන්ම මේ සසරට හිර කරගන්න විදිහට පිට කරගන්න එපා. එහෙම නේද? එහෙමයි ස්වාමීනි. ඒකනේ සාමාන්‍ය සත්‍යය මේ කරගන්නේ. මොකද කරගන්නේ? තමන් කයින් යමක් කරනවා. හැබැයි කරගන්නේ සසරට හිර වෙන විදිහට තමයි කරගන්නේ. වචනේ යමක් කියනවා සසරට හිර වෙන විදිහට මේ වචනේ කියා ගන්න. එහෙමයි. මනසින් යමක් හිතනවා සසරට හිර වෙන විදිහට. පුදුම දෙයක් නෙමෙයි. එහෙමයි. ස්වාමීනි මේ මොහොතේම අපි නිවැරදි ඉතින් වෙන්න මේ පටන්. අපි මේ සසර ගමන සකස් කරගන්නේ මේ අතීත වර්තමානයේ මේ දැන්. එහෙමයි ස්වාමීනි. හැමතිස්සෙම මේ කර්මයෙන් නැමැති කඩායනය ශක්තිමත් කරමින් අපි ඉන්නේ වර්තමානයේ. එහෙනම් ඒ කර්මය නම් කඩායනේ ශක්තිය බිඳ දැමීමේ හැකියාවක් තියෙන්නේ වර්තමානෙටයි. එහෙමයි. මේ දැන් මේ මොහොතේ මට නම් මම මේ කියන වචන ටික මුල් කරගෙන මහත්යෙන් නම් මේ බණපද ටික අහනකොට ඒ අහන බණපද ටික මත තමන්ගේ මනස මෙහෙවන විදියටයි මේ කඩෑනේ සකස් වීම තීරණය වෙන්නේ. එහෙමයි. එහෙමයි සිද්ධ වෙන්නේ. මේ හැමතිස්සෙම මේ මග සසර ගමන සකස් වීමත් සකස් නොවීමත් වර්තමානයේ අපි හැසිරෙන විදිය අනුව ඒක වෙනස් කරන්න පුළුවන්. සසරට යන විදියට මේක මේ ගැට ගැහෙන විදියට බැඳෙන විදියට හිර වෙන විදියට මම මේක මේ පිට කරනවද? කායික ක්‍රියාවලිය හරි වචන ටික හරි සිතවිලි ටික හරි මම මේක මෙහෙම සසරට ගැට ගැහෙන විදිහට මුදාහරිනවද සසරෙන් නිදහස් වෙන විදිහට මේක මුදාහරිනවද කියලා තීරණය කරන් තියෙන වර්තමානයේ. එහෙමයි. මොකද අතීතය ගැන හිතලා වැඩන්නේ ඒක අතීතෙට ගිහිල්ලා. අනාගතේ නේ හටනගත් අනාගතයක් ගැන පතල වැඩන්නේ ඒක කොහොමද වෙන්නේ කියලා. හැමතිස්සෙම වර්තමානයේ සසරට විශේෂයෙන් ඉස්සෙල්ලම කරන්න ඕන දුගතියට ගැට ගැහෙන්නේ නැති වෙන විදිහට වර්තමානයේ කය හසුරුව ගන්න. එච්චරයි. එහෙමයි. දුගතියට ගැට ගැහෙන්නේ නැති විදිහට වර්තමානයේ වචන හසුරුව ගන්න. දුගතියට ගැට ගැහෙන්නේ නැති විදිහට වර්තමානයේ සිතුවිලි හසුරවන්න. ඉස්සෙල්ලම කරගන්න ඕනේ ඒක. එහෙමයි. එතකොට දුගතියට ගැට ගැහෙන්නේ නැති වෙන විදිහට කාලයක් අපි වර්තමානයේ කයින් වචනින් මනසින් හැසිරෙනකොට දුගතිය දුරු වෙච්ච සුගති සම්පතයට සුගතියට මනාකොට පිහිටි හිතක් නිර්මාණය වෙනවා යාට. අන්නේ හිතට නම් කර්ම නිරුද්ධ වීම පිණිස යම් බලවේග කර්ම ශක්තියක් පිහිටවන්න පුළුවන්. ඒ සතර සතිපට්ඨානෙ. සතර සම්‍යක්පදාන වීරිය, සතර ඉර්ධිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සප්තබොජ්ජංග නම් වූ කර්මපතයන් උපදින්න පුළුවන්. එහෙමයි. ඒතර මෙතන විස්තර කරන කම්ම පටිසරණ ඇත්තටම සැබෑම පිළිසරණ මේ සත්‍ය කර්මයයි කියලා. ඇත්තටම මේ සත්‍ය පිළිසරණ කරන් ඉන්නේ කොහොමද? කර්මය. අපි අරව සරණ කරන් ඉන්නවා මේක සරණ කරන් හිටියට සැබෑම සරණ කොහොමද? කර්මය. එහෙමයි ස්වාමීනි. ඉතින් ඒ නිසා සැබෑම සරණ කර්මය නම් අපි තෙරුවන් සරණ නම් වූ උදාර දේ පිළිබඳව අපි හිත පහදවගෙන අපි ඉන්න මොකද වෙන්නේ? අන්න ඒ කර්මයෙන් ලැබෙන සරණ දුගති මඟ වනසනවා. එහෙමයි. සුගතියට ගෙනියනවා. ඒතර ඒ ගමන තව තව දියුණු වෙද්දී සසර ගමනත් වනසලා දාන. එහෙමයි ස්වාමීනි. ඒක කරන්නේ ඒතං කෝ සරණං කේමං ඒතං සරණ මුත්තමං ඒතං සරණ මාගම්ම සබ්බ දුක්ඛ පමුච්චති. මේ එකම සරණයි බය නැති එකම සරණයි කිනු තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඒ තුන් සරණ. පිහිට සැලසෙන බය නැති කරන දුක් දුරු කරන නිර්භයට පත් කරවන සියලු මේ බය දුරු කරලා දුක් දුරු කරන එකම සරණ කුමක්ද? තුන් සරණ. එහෙමයි. ඉතින් ඔය විදිහට තමයි පින්වත්නි කම්මං සත්තේ විභජಂತಿ යදිදන් ඔය විදිහට ඔක හිටියෙන් තමයි ඉතින් කිව්වේ. දැන් අපි මේ බලන්න මේ පැයකට විතර ආසන වෙන කතා කළා ඒක. එහෙමයි. ඒ වචන ටික විතරයි. ඉතින් ඒ නිසා මේ විදිහට තමයි සත්‍ය කර්මයෙන් බෙදලා දාන්නේ තම තමන්ගේ ජීවිතේ තම තමන්ම සසරේ රැස් කරගත්තු තේ තමයි තම තමන් අද භුක්ති විඳින්නේ. තම තමන් අද දායාද කරගෙන ඉන්නේ. තම තමන් අද පිළිසරණ කරගෙන ඉන්නේ. තමන්ගේ දී බවට පත් වෙලා තියෙන තමන්ම රැස් කරගත්තු දේ. ඉතින් ඒ නිසා ඊළඟ සසර ගමනේදී තමන් මේ ජීවිතේ තෙරුවන් සරණේ පිහිටලා
උදාර ජීවිතයක තමන් හිත පිහිටුව ගන්න මහන්සි ගත්තොත් තමන්ට සසර දුකින් ඈතර වෙන්න දුර්ලභ භාග්‍ය උදා වෙනවා. ඉතින් මේ රැස්වුණු උදාර පින සසර පුරාම මනාකොට ස්තිරුවන් සරණේ පිහිටලා සියලු දුක් දුරු කරගෙන සසර දුකින් ඈතර වෙන්න මේ රැස් කරගත් උදාර පින හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. සිල් දනාට තිරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් කර්මය සොකීය දේ බවට පත්වෙන බව පවසමින් භාග්‍යවතුන් වහන්සේ වදාළ උදාර ධර්මයේ අපට අනුකම්පාවෙන්ම අපේ පින්වත් ස්වාමින්වයන් වහන්සේ මේ මොහොතේ අප හැම දිනාටම පෙන්වා වදාලා. ඉතින් අපට අනුකම්පා ඇති ගරුතර මහා සංඝරත්නය අපගේ පින්වත් ස්වාමින්වයන් වහන්සේ අපි හැම දිනාම ආදර ගෞරවයෙන් වන්දනමාන කරමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි කාලයේ යෙදී තිබෙන්නේ පුණ්‍යානුමෝදනාව පිණිස අපට අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාවත් සිදු කරනසේක්වා. අවසරයි ස්වාමීනි. පින්වත්නි අද දින සම්බුදු සිත කසරිය ධර්ම සාකච්ඡාව සඳහා අනුග්‍රහය දරන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පදිංචි පින්වත් අනුර කවිරත්න මහතා, සමුද්‍රා කවිරත්න මහත්මිය, තිලෝමී සහ ඉෂිකා යන දියණිවරුන් ඇතුළු පවුලේ සියලු දෙනා එක රාශී වෙලා තමයි මේ උදාර පුණ්‍ය සම්පත්තිය රැස් කරගන්නේ. ඉතින් මේ රැස් වුණු උදාර පුණ්‍ය සම්පත්තිය පින්වතුන්ගේ ප්‍රධාන අරමුණ වෙලා තියෙන ලෝකවාසී සියලු දෙනාට සිත සාන්තිය සැලසේවා කියන උදාර අරමුණ තමයි තියෙන්නේ. ඉතින් මේ රැස් වුණු උදාර පුණ්‍ය ශක්තිය ගටිකාර බ්‍රහ්මරාජයා සහම්පති සනන් කුමාර බ්‍රහ්මරාජයා මේ පින් අනුමෝදන් වේවා. සක්දෙවිඳුන්, විරෝධ විරූපාක්ෂ වෛශ්‍රවණ දතරාස සතරවරන් රජදරුවන්, සෙම්පත් දෙවිවරු, ඉෂ්ඨකාමී දෙවිවරු, ප්‍රදේශ භාර පළාත් භාර දෙවිවරු, ලෝකපාලක දෙවිවරු, ගෞතම බුදු සසුන හිත කැම සියලු දෙවිවරු මේ පින් අනුමෝදන් වේවා. සුමන සමන් දිව්‍ය රාජ්‍ය ආලවක දෙවියන්, ජනවසම දෙවියන් මේ පින් අනුමෝදන් වේවා. සම්බුදු සසුන සුරකින සියලු දෙවිවරු, ශ්‍රී මහා බෝරජාණන් වහන්සේලා, ධාතුන් වහන්සේලා ආරක්ෂා කරන සියලු දෙවිවරු මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන්, වරණයෙන්, සැපයෙන්, බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දැහැමි රැකවරණයේ පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනට සලසා දෙත්වා. දිවියෝද උතුම් ධර්මය අවබෝධ කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වුණු උදාර පුණ්‍ය සම්පත්තිය පරම පූජනීය මේ ධම්මග විවර කළ දුන්න ගුරු දේවයන් වහන්සේට, මහා සංඝරත්නයට, අනගාരികා මෑණිවරුන්ට, උපාසක දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ධර්ම අවබෝධයෙන් සැනසෙන්නට මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වුණු උදාර පින දායකත්වයේ දරූ සියලු නමින් මිය පරලොව ගිය සියලු ඥාතීන්ට, ඔබ අප සැම නමින් මිය පරලොව ගිය ඥාතීන්ට පරලොව සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන. උදාර පින මේ රැස්වුණු ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පදිංචි පින්වත් අනුර කවිරත්න මහත්මයා, සමුද්‍රා කවිරත්න මහත්මිය, තිලෝමී සහ ඉෂිකා යන දියණිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම පවුලේ සියලු දෙනාට, කොරෝනා වෛරසයෙන් පීඩා විඳින ලෝකවාසී සියලු දෙනාටමත්, ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජික සමාජිකාවන්ට, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේ. ඒ වගේම අපගේ පින්බර දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වේවා. අද දවසේ ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ධර්ම අවබෝධයෙන් සැනසෙන්නට මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන සියලු දෙනාට තිරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ උදාර ශ්‍රී සද්ධර්මය අද දවසේ අපේ පින්වත් ස්වාමින්වයන් වහන්සේ පෙන්වා වදාළ ඒ උතුම් ධර්මයේ ශ්‍රද්ධා රූප වාහිනිය ඔස්සේ ලෝකයට දායාද කොට ගනිමින් මේ මොහොතේ ධර්ම දානමය පින්කම ලෙසින් අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මයෝ නොවලහාම අපගේ පින්වත් ස්වාමින්වයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වන්ත මහ සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමින්වයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා.
සාදු සාදු සාදු. ඉතින් අද සැදැහැති දායකත්වයේ දරන්නට යෙදුන ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පදිංචි පින්වත් අනුර කවිරත්න මහත්මයා, සමුද්‍රා කවිරත්න මහත්මිය, තිලෝමි සහ ඉසිකා යන දියණිවරුන් ඇතුළු ඒ පවුලේ පින්වන්ත හැමදෙනාම අපි තාම දයාවෙන් සිහිපත් කරගන්නවා. අපි නැති ඔබ හැමදෙනාම සමග. ඉතින් පින්වන්ත ඔබටත් අවස්ථාවක් තිබෙනවා මේ උතුම් සදහම් සාකච්ඡාව ලෝකයට දායාද කොට ගනිමින් ධර්ම දානමය පින්කම සිදු කරගන්න 071 232 88 87 දුරකථන මාර්ගය ඔස්සේ තොරතුරු විමසමින් උනන්දු වෙන්න කියලා ඊටාම දයාවෙන් ඔබට ආරාධනා කරනවා. ඉතින් තුනුරුවන සරණ කොටගෙන ජීවිත වියමන සකස් කර ගැනීමෙන් මොනතරම් රැකවරණයක් සැනසීමක් නිවනක් කෙනෙකුට අත් කරගන්න පුළුවන්ද කියලා ඔබ විශ්වාස කරන මොහොත. ඉතින් තුනුරුවන පාමුලම රැඳෙන්න ජාත්‍යම වාසනාවන්ත වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් අපි නැවත ඔබ මුණ ගැහෙන්නම්. හැමදිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.